හරිද? හරි. හරි සාමාන්‍යයෙන් පුතේ මේ ඔයාව ගොඩ දාන්න හරි සාමාන්‍යයෙන් මම කිව්වා මම YouTube එකකින් රිවිෂන් සීරීස් එකක් යනවා කියලා. හරි මේ රිවිෂන් සීරීස් එකේ දැන් පුතේ ඕගනික් වල ටික යනවා. ඊට පස්සේ ෆිසිකල් වැඩක් යනවා. ඊට පස්සේ මේ යන්නේ පුතේ ඉනෝගනික් පටන් ගන්න. හරි ඉනෝගනික් වම් වාට කොහොම හරි ලකුණු 10ක් විතර එකතු කරලා දෙන්න මම කිව්වනේ. හරි මගේ YouTube channel එක ඇතුලේ මම මොකුත් වැඩි කතා බහක් නෑ. ඔයාලට වැඩම විතරයි කරවන්නේ. හරි කොහොම හරි ඔයාව විභාගේ කොට දාන්න. හරි මම කිව්වනේ ෆේල් වෙන්න ඉන්න කෙනෙක් පාස් කරන්න. හරි පාස් වෙන්න ඉන්න කෙනෙක්ට ඒකක් B එකක් ගන්න පුළුවන් තැනකට යව ගේන්න තමයි මගේ උත්සාහය. හරි මගේ channel එක ඇතුලේ. හරි මේ විදිහට කරන පුතේ ඉනෝගනික් වීඩියෝ සීරීස් එකේ පළවෙනි කෙනා. හරි පුතේ ඉනෝගනික් මම උගන්වද්දි ප්‍රධාන කොටස් තුනකට උගන්වන්නේ. හරි ඉනෝගනික් වීඩියෝ සීරීස් එක මම පටන් ගන්නෙ ඉනෝගනික් වීඩියෝ සීරීස් එක ප්‍රධාන කෑලි තුනකට කඩලා. හරි මේ හඳුනා ගැනීම ප්‍රශ්නේ තමයි මගේ පළවෙනි උත්සාහය. ඒ අරගෙන මම මුලින්ම පුතේ ඇනායන හඳුනා ගැනීම ටික උගන්වනවා. ඊට පස්සේ පුතේ කැටායන හඳුනා ගැනීම ටික උගන්වනවා. ඊළඟට පාස් පේපර්ස් මගේ උත්සාහය පුතේ වීඩියෝස් 4කින් මේ සම්පූර්ණ සිලබස් එකේ කොටස් ටික ආවරණය කරන්න. පුතේ ඇනායන හඳුනා ගැනීම යටතේ මම ප්‍රධාන වශයෙන්ම වායු වර්ග සහ ඇනායන කියන කොටස් දෙකම හරි හඳුනා ගන්න හැටි කියලා දෙනවා මේ වීඩියෝ එකේදී ඒක ගැන යන්නේ. ඊළඟට පුතේ කැටායන හඳුනා ගැනීම යටතේ ඔයාලා දන්නවද මම මූලික කාරණා තුනක් යනවා. එකක් තමයි පුතේ කැටායන හඳුනා ගැනීම යටතේ මම උගන්වනවා විශ්ලේෂණ රසායනය. ඊට අමතරව කැටායන හඳුනා ගැනීම යටතේ මම උගන්වනවා D ගුණුවේ කැටායන. හරි D ගුණුවේ කැටායන හඳුනා ගන්න විදිහ D ගුණුවේ සංයෝග හරි සම්පූර්ණ D ගුණුවම සාකච්ඡා කරනවා ඒකේ. හරි ලොකු වෙලාවක් කරගන්න තු වේගෙන් මතක් කරගෙන යනවා. හරි ඊට පස්සේ හරි විශ්ලේෂණ හරි D ගුණුවේ හරි ඊටත් අමතරව දන්නම කෙනෙක්ව හරි ඒ වුණාට සමහර ළමයි වරද්දනවා පහන් සිළු පරීක්ෂාව. ඊට අමතරව මෙතනින් පාස් පේපර්ස්. හරි ඔන්න ඔය විදිහට වැඩක් තමයි යන්නේ. ඔයාලට කොහොම හරි ලකුණු 10ක් එකතු කරලා දෙන්න තමයි උත්සාහය. හරි ලකුණු 10ක් කොහොම හරි හදලා දෙන්න තමයි උත්සාහය ඉනෝගනික් වල. හරි ඉනෝගනික් වල පුතේ තීරි පටන් ගන්න මෙහෙමයි. හරි ගොඩාක් වෙලාවට විභාගෙදී හඳුනා ගැනීම ප්‍රශ්නෙට ඕන වෙන තීරයකින් තමයි මම වැඩේ පටන් ගන්නෙ. ඔයා දන්නවද දන්නේ පුතේ තනුක අම්ල යෙදුවාම වායු පිට කරන්න පුළුවන් ඇනායන. හරි දැන් දන්න කට්ටිය පොඩ්ඩක් මතක් කරගන්න ඕන. හරි මේකේ නෝට් එක ගහ ගන්න ඕන. මම ලේසියෙන් වාගේ සිලබස් එකේ ප්‍රධාන වශයෙන් පුතේ 6 දෙනෙක් ඉන්නවා. හරි තනුක අම්ල යෙදුවාම වායු පිට කරන කට්ටිය. හරි සර් වායු පොඩ්ඩක් කැප වෙලා නෙනේ. හරි වායු පිට කරන කට්ටිය 6 දෙනෙක් ඉන්නවා. හරි තනුක අම්ල යෙදුවාම වායු පිට කරන ඇනායන. හරි වායු පිට කරන ඇනායන කවුද පුතේ තනුක අම්ල යෙදුවාම වායු පිට කරන්න පුළුවන් ඇනායන ඔය කට්ටියන්ගේ සිලබස් එකේ ඉන්න. බලන්න තනුක අම්ලය දුවම වායු පිට කරන ඇනායන ඔය කට්ටියන්ගේ සිලබස් එකේ. හරි තනුක අම්ලයක් දැම්මම මේ අන්නකො ඉන්න කට්ටිය තමයි එක්කෙනෙක් වදන්නවා කාබනේටයක්. පුතේ කාබනේටයකට කවුරු හරි තනුක අම්ලයක් එක්ක තනුක සල්ෆියුරික් එහෙම නැත්නම් තනුක HCl වගේ අම්ලයක් එකතු කරොත් තනුක අම්ල. හරි තනුක අම්ලයක් අපි තනුක අම්ලයක් වෙනකොට H කියන අදහසක් આવුත් මෙයාගෙන් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. පුතේ මේ වගේ කෙනෙක් හරි මෙයා බයිකාබනේටයකට තනුක අම්ලයක් එකතු කරොත් ඒ පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව දෙන්නයි. සර් 6 දෙනෙක් විතර ඉන්නවා ඒකුනේ තව කවුද ඉන්නේ? ඔයා දන්නවද දන්නේ මෙයා NO2- කෙනෙක්ට පුතේ තනුක අම්ලයක් පිට කරාම මෙයාගෙන් පිට වෙනවා වායුවක් පුතේ NO2. හරි මේ එක වායුව ගැන මම අඳුර ගන්නවා දැන්. හරි මම දැනට මතක තියාගන්න NO2- කෙනෙක්ට තනුක අම්ලයක් එකතු කරාම හරි NO2 පිට වෙනවා. ඊට අමතරව තව 3 දෙනෙක් ඉන්න ඕනේ සර්. මෙන්න මෙයාට පුතේ තනුක අම්ලයක් එකතු කරොත් හරි මෙයාට තනුක අම්ලයක් පිට කරොත් පිට වෙන වායුව දන්නවද දන්නේ? SO2. ඊළඟ කතාව පුතේ මෙයාට තනුක අම්ලයක් තයෝසල්ෆේටයකට තනුක අම්ලයක් එකතු කරොත් හොඳට මතක තියාගන්න තනුක අම්ල මේ එකතු කරන H කියන එකේ අදහස තනුක අම්ලයක් එකතු කරොත් මෙතනින් පුතේ SO2 වායුව වගේම තව අවක්ෂේපයක් ඇති වෙනවා සුදු පාට. හරි සුදු පාට. ඊට අමතරව තව එකක් තියෙනවා මේ S2- කියන එක්කෙනාට තනුක අම්ලයක් එකතු කරොත් පුතේ පිට වෙලා යන වායුව H2S වායුව. හරි දැන් ඔන්න විභාගෙදි දෙනවා මෙහෙම කතාවක්. එක්තරා ඇනායන සාම්පලයකට තනුක අම්ලයක් එකතු කළ විට තාම මම වායු වල ගුණ කිව්වේ නෑනේ. හරි
මේ දැනට මතක තියාගන්න මෙයා ටිකක් කටුක ගඳ වායුවක් සහ සුදු පාට අවක්ෂේපයක් තිබුණා නම් අපිට කියන්න පුළුවන් මේ සුදු පාට අවක්ෂේපයකුත් තියෙනවා කටුක ගඳ වායුවකුත් යනවා මම දැනට පොඩ්ඩක් මතක් කරන් යන්නම් වායු ගැන මම විස්තර කරනවා මේ මෙයා ටිකක් පුතේ අවර්ණ වායුවක් හරි විෂ නැහැ ගඳකුත් නැහැ කාබන් ඩයොක්සයිඩ් හරි අවර්ණයි විෂ නැහැ මෙයා පුතේ සාමාන්‍යයෙන් හරි මෙයා NO2 හරි ඔයා දන්නවා සාමාන්‍යයෙන් මෙයාගේ පාට දුඹුරු පාට වායුවක් NO2 හරි SO2 කියන වායුව පුතේ කටුක ගඳ වායුවක් අවර්ණයි හරි H2S කුණු බිත්තර ගඳති වායුව හරි ඔහොම තමයි වැඩේ යන්නේ හරි මෙයා දුඹුරු පාටයි මෙයා SO2 අවර්ණයි හැබැයි කටුක ගඳක් තියෙනවා මෙයා කුණු බිත්තර ගඳයි H2S SO2 කටුක ගඳයි හරි වායු ගැන කියද්දි කියලා දෙන්නම් එතකොට කිව්වොත් මේ එක්තරා ඇනයිඩ් ද්‍රාවණයකට තනුකම්ලයක් එකතු කළ විට කුණු බිත්තර ගඳති වායුවක් පිට වුණා නම් ඒක කවුද ඇනයිඩ් ඉදලා තියෙන්නේ SO2 හැබැයි පුතේ කවදාවත්ම තනුකාම්ල දාලා මෙන්න මේ වගේ වායු පිට කරන්න බෑ හරි NO2- ලගෙන් තනුකාම්ල දැම්මට වායු පිට වෙන්නේ නැත හොඳට මතක තියාගන්න ඊට අමතරව Br- ඉන්න තැනකට පුතේ තනුකාම්ල දැම්මයි කියලා වායු පිට වෙන්නේ නැත ඊට අමතරව I- ඉන්න තැනකට පුතේ තනුකාම්ල දැම්මයි කියලාත් වායු පිට වෙන්නේ නැත ඒතකොට ආ විභාගෙට ගියාම දැනගන්න ඕන මේක මොකද්ද මේක Br- වේවා I- වේවා එහෙම නැත්නම් කවුද NO3- වලට තනුකාම්ලයක් එකතු කරයි කියලා පුතේ කවදාවත්ම වායු පිට වෙන්නේ නැත තනුකාම්ල මගින් වායු පිට කරන්නේ මේ 6 දෙනා විතරයි හරි සාන්ද්‍රාම්ල හරි ඊළඟට එන්නම්කෝ ඊළඟ කතාව හරි ඊළඟ කතාව තනුකාම්ල වලින් හරි ඊට පස්සේ දැන් පුතේ සාන්ද්‍ර අම්ලයක් එකතු කරොත් හරි මම මේකට එකතු කරන්නම්කෝ සාන්ද්‍ර සල්ෆියුරික් වගේ අම්ලයක් හරි මේකට තනුක HCl හරි තනුක සල්ෆියුරික් හරි දෙවනි තීරිය විදිහට මම උගන්වන්නේ සාන්ද්‍ර අම්ලයක් එකතු කළ විට සාන්ද්‍ර අම්ල හරි සිංහලින් බලන්න සාන්ද්‍ර කියන හරි සාන්ද්‍ර අම්ලයක් එකතු කළ විට පුතේ වායු පිට කරන්න පුළුවන් කට්ටිය හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේ කට්ටිය Br- වගේ කෙනෙක්ට සාන්ද්‍ර සල්ෆියුරික් නැත්නම් මොනවා හරි සාන්ද්‍ර අම්ලයක් එකතු කරොත් මෙයාගෙන් පිට වෙනවා Br2 හරි Br2 ඊට පස්සේ හරි ඊළඟට තව ඉන්නවා මේ NO3- නයිට්‍රේටයකට සාන්ද්‍ර සල්ෆියුරික් එකතු කරාම මේකෙන් පිට වෙනවා NO2 හරි මතක තියාගන්න මෙයාට තනුක අම්ල එකතු කරයි කියලා වායු පිට වෙන්නේ නෑ මොන අම්ලයක් එකතු කරන්නේ සාන්ද්‍ර අම්ලයක් ඊළඟට පුතේ I- ඉන්න තැනකට සාන්ද්‍ර අම්ලයක් එකතු කරොත් පුතේ සාන්ද්‍ර සල්ෆියුරික් හරි මොනවා හරි අම්ලයක් එකතු කරොත් එතනින් පිට වෙන්නේ I2 වාෂ්පය හරි I2 වාෂ්පය එතකොට පුතේ ඊළඟ කතාවේ නම් සාන්ද්‍ර අම්ල එකතු කරාම වායු පිට කරන විශේෂ තුන් දෙනයි දැන් මගේ ළමෙක්යි සර් මේ NO2- වගේ එකට සාන්ද්‍ර අම්ලයක් දැම්මොත් මොකෝ වෙන්නේ අන්න ඕක තමයි ළමයි දන්නේ නැත්තේ පුතේ තනුක අම්ල මගින් වායු පිට කරන ඔක්කොම සාන්ද්‍ර අම්ලයක් දැම්මත් වායු පිට වෙනවා තනුක අම්ල වලින් පිට කරන කට්ටිය සාන්ද්‍ර අම්ල දැම්මොත් කොහොමත් පිට වෙනවා ඒ කියන්නේ නැති මේ 6 දෙනාට පුතේ සාන්ද්‍ර අම්ලයක් දැම්මත් මේ වායු පිට වෙනවා හරි මතක තියාගන්න තනුක අම්ල වලින් වායු පිට කරන කට්ටිය ඔක්කොම සාන්ද්‍ර අම්ල දැම්මත් පිට වෙනවා එහෙනම් පුතේ මේ NO2- කෙනෙක්ට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මත් මොකෝ වෙන්නේ NO2 වායුව පිට වෙලා යනවා හරි ඒක මතක තියෙන්න ඕන තනුක අම්ල වලින් වායු දෙන කට්ටිය සාන්ද්‍ර අම්ල වලින් කොහොමත් පිට වෙනවා හැබැයි සාන්ද්‍ර අම්ල වලින් වායු පිට කරන කට්ටියන්ට තනුක අම්ල දැම්මයි කියලා නෑ මේ කට්ටිය කවදාවත් තනුක අම්ලයක් දැම්මට වායු පිට කරන්නේ නෑ මේ කට්ටියන්ගෙන් වායුවක් පිට කරගන්න නම් මොනවද දාන්න ඕනේ සාන්ද්‍ර අම්ලයක්ම දාන්න ඕනේ හරි ඊළඟ කතාව සෑහෙන්න පොඩි වැදගත් කතාවක් ඊළඟ එක්කෙනා හරි සෑහෙන්න වැදගත් එක්කෙනෙක් තමයි ඊළඟ එක්කෙනා දැන් ගොඩාක් කට්ටියට තියෙන ලොකු ප්‍රශ්න හරි දැන් ඔය වායු පිට කරගන්න ඒවා හරි ඔක්කොම කතා හරිනේ ඊට පස්සේ ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්න ඔය එක පිට වෙන වායුන්ගේ සාමාන්‍යයෙන් පාටවල් හරි එක පිට වෙන කට්ටියන්ගේ පාටවල් හරි මේවත් පොඩ්ඩක් මතක තියාගන්න මම මේ වායු ගැන වෙනම උගන්වනවා එක එක්කෙනා ගැන මේ Br2 පුතේ සාමාන්‍ය දුඹුරු පාට වායුවක් දුඹුරු පාට NO2 කියලා කියන්නේ පුතේ දුඹුරු පාට වායුවක් අයඩීන් කියන්නේ දම් පාට එක්කෙනෙක් පුතේ මේ අයඩීන් වායුව සාමාන්‍ය CCl4 වගේ ස්තරයක් තුලදී පෙන්වන්නේ තැඹිලි පැහැයක් මේක සමහර කට්ටිය දන්නේ නැහැ හරි අයඩීන් CCl4 වගේ ස්තරයක් තුලදී
තැඹිලි පැහැයක් පෙන්වනවා. කාබනික ස්තරයක් තුලදී මෙයා තැඹිලි පැහැයක් පෙන්වනවා. හරි? මේ කට්ටියන්ගේ පාටවල්. ඊළඟට පුතේ SO2 ගේ පාට SO2 පුතේ අවර්ණයි. හරි අවර්ණයි. CO2 කියලා කියන්නේ අවර්ණයි. හරි? ඔය ළමයිට ඔක්කොම දීර්ඝ ටික උගන්වනවා මම. හරි? ඔය පොඩ්ඩක් විශේෂයෙන් මතක තියෙන්න ඕනේ. ඔන්න පුතේ තනුක අම්ල දැම්මාමයි සාන්ද්‍ර අම්ල දැම්මාමයි පිට වෙන වායු. හරි? ඊළඟ අපි ඔය එක එක වායුව ගැන පොඩ්ඩක් මතක් කරගමු. හරි? එක එක වායුව ගැන පොඩ්ඩක් මතක් කරගමු. හරි? එක එක වායුවේ ಗುಣ පොඩ්ඩක් මතක් කරගෙන යන්නකෝ. මම 5 දෙනෙක් ගැන පොඩ්ඩක් කියන්නම්. හරි? එක එක්කෙනාගේ ಗುಣ ප්‍රධාන වශයෙන් 5 දෙනෙක් ගැන මම කියන්නම්. හරි? වායු පහක් ගොඩක් වෙලාවට විභාගෙදී අඳුරගන්න දෙන ප්‍රධාන වායු පහ. පළවෙනිම කෙනා ඔයාට හම්බෙන කෙනා ජනප්‍රියම ප්‍රකටම කෙනා පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව. මෙයා පුතේ අවර්ණයි. හරි? මෙයාගේ ගඳක් නෑ. හරි? ගඳක් නෑ. ඒ වගේ විෂක් නෑ ඉතින් කාබන් ඩයොක්සයිඩ්. හරි? මේ කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්නේ කොහොමද දන්නවද? මේ හරි සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුරගන්නේ පුතේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව මේව සමහර ළමයිට ලියන්න බෑ. හරි? අවර්ණ හුණු දියර. පුතේ හුණු දියර කියලා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි? මෙයා සාමාන්‍යයෙන් අවර්ණයි. හරි? මෙයාට කියන්නේ පුතේ හුණු දියර. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියන්නේ හුණු දියර. හරි? කාබන් ඩයොක්සයිඩ් මේ අවර්ණ හුණු දියර තුලින් යවුවාම මොකක්ද දන්නවද වෙන්නේ? මුලින්ම කැල්සියම් කාබනේට් බවට පත් වෙනවා. සුදු පාට අවක්ෂේපයක්. මෙයාගේ පාට සුදු පාට අවක්ෂේපයක්. පුතේ තවදුරටත් මේකේ යවුවොත් හරි? තවදුරටත් CO2 යවුවොත් තවදුරටත් CO2 යවුවොත් පුතේ මේ සුදු පාට අවක්ෂේපයේ දිය වෙලා කවුරු බවට පත් වෙනවද දන්නවද? සුදු පාට අවක්ෂේපයේ දිය වෙලා මෙයා කවුරු බවට පත් වෙනවද දන්නවද? මෙයා දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් බවට පත් වෙනවා. අවර්ණ ද්‍රාවණයක් බවට පත් වෙනවා. හරි? අවර්ණ ද්‍රාවණයක් බවට පත් වෙනවා. ඒ ඇසුරින් අපිට පුළුවන් කවුරු අඳුරගන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුරගන්න. මේක තමයි ප්‍රකටම ක්‍රමය කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්නේ. හරි? මොකද්ද කාබන් ඩයොක්සයිඩ් මුණු දියර තුලින් යවුවාම සුදු පාට වෙනවා. මේ අඳුරගද්දි හොඳට මේ දෙකම කියන්න ඕන. තවදුරටත් යවද්දි පුතේ මෙයා බයිකාබොනේට් අවර්ණ ද්‍රාවණයක් බවට පත් වෙනවා. හරි? ඔන්න පළවෙනි වායුව අඳුරගත්තා. හරි? ඊළඟට දෙවෙනි වායුව. හරි? මේ වේගෙන් කතාව යන දෙවෙනි වායුව. අහන්නකො දෙවෙනි කෙනා. හරි? මෙයා සෑහෙන්න වැදගත්. දෙවෙනි කෙනා. කවුරුද දෙවෙනි කෙනා? ඊළඟ එක්කෙනා මම ගන්නම් ටිකක් ජනප්‍රිය කෙනෙක්. හරි? දැන් CO2 හරි. හරි? CO2 ගේ වැඩි හරිනේ. ඊට පස්සේ අපි යම් පොඩ්ඩක් හොඳ එක්කෙනෙක් ඊළඟට මම ගන්නම් ඇමෝනියා. හරි? ඇමෝනියා. මෙයා සෑහෙන්න දරුණු චරිතයක්. හරි? ඇමෝනියා. හරි? නෑ. හරි? ඇමෝනියා අඳුරගන්නේ පුතේ සාමාන්‍යයෙන් මෙයා අඳුරගන්න කරන ප්‍රැක්ටිකල්. හරි? මෙයා අඳුරගන්න පුළුවන් පුතේ ඇමෝනියා අඳුරගන්න ජනප්‍රියම ක්‍රමය නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන කෙනෙක්. හරි? නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් කඩදාසියක් ඇල්ලුවොත් පුතේ මේ ඇමෝනියා පිට වෙන තැනකට නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද නැත්නම් නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් කඩදාසියක් ඇල්ලුවාම ඇමෝනියා පිට වෙන තැනකට. හරි? නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් කඩදාසියක්. හරි? ඒ ආධාරයෙන් තමයි සාමාන්‍යයෙන් අපි මෙයා අඳුරගන්නේ ඇමෝනියා අඳුරගන්නේ. හරි? නෙස්ලර් ප්‍රතිකාරකයේ අසුරෙන් තමයි සාමාන්‍යයෙන් අපි ඇමෝනියා අඳුරගන්නේ. හරි? මේ ඇමෝනියා අඳුරගන්න නෙස්ලර් ප්‍රතිකාරකය දුඹුරු පැහැ ගන්නන වායුවක්. හරි? නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් කඩදාසියක් දුඹුරු පහ ගන්නන වායුවක් තමයි මෙයා. ඊළඟට මෙයා අඳුරගන්න පුළුවන් තව එකක් තමයි පුතේ. හරි? මෙයා අඳුරගන්න පුළුවන් තෙත රතු ලිට්මස්. හරි? තෙත රතු ලිට්මස් තුලින් හරි තෙත රතු ලිට්මස් මෙයාට පුළුවන් ඇමෝනියා වලට පුළුවන් මොන පාටට හරවන්නේ? නිල් පාටට හරවන්න. හරි? තෙත රතු ලිට්මස් නිල් පාටට හරවන්න පුළුවන්. තව ඇමෝනියා අඳුරගන්න ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ගොඩාක් ජනප්‍රිය කෙනෙක්. පුතේ මේ ඇමෝනියා පිට වෙන තැනකට පුතේ සාන්ද්‍ර HCl බෝතලයේ මූඩි ඇල්ලුවොත් මේ ඇමෝනියා පිට වෙන තැනට සාන්ද්‍ර HCl මූඩි ඇල්ලුවොත් පුතේ මේ වගේ සුදු පැහැති දුමාරයක් ලබා දෙනවා. සුදු පැහැති දුමාරයක් ලබා දෙනවා. එතකොට මෙයා අඳුරගන්න පුළුවන් ප්‍රධාන ප්‍රැක්ටිකල් තුනයි. මොකද්ද? නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහනක් ඇල්ලුවම දුඹුරු පාට වෙනවා නම්. එහෙම නැත්නම් තෙත රතු ලිට්මස් නිල් පාට ගන්නවා නම්. ඒවත් නැත්නම් හරි මෙයා සාන්ද්‍ර HCl බෝතලයේ මූඩි ඇල්ලුවොත් මේ සාන්ද්‍ර HCl බෝතලයේ මූඩි ඇල්ලුවොත් මොකක් වෙනවද? සුදු පැහැති දුමාරයක් දෙන වායුවක් කිව්වොත් ඒ පිට වෙන වායුව කවුද? ඇමෝනියා. ඔන්න ඇමෝනියා අතුත් අඳුරගත්තා. කාබන් ඩයොක්සයිඩ් හරි ඇමෝනියා හරි තව කවුද? ප්‍රකට කෙනෙක් හරි තව හොඳ කෙනෙක් ඉන්නවා NO2.
මෙයා සෑහෙන්න දරුණු චරිතයක් මෙයා. හරි NO2. පුතේ NO2 අඳුර ගන්න පුළුවන් මෙයා. මෙයා මොන පාට වායුවක්ද? දුඹුරු පාට වායුවක් පුතේ NO2. මේ NO2 අඳුර ගන්න පුළුවන් එක විදියක් තමයි පුතේ මේව සමහර ළමයි දන්නෙත් නැහැ. NO2 අඳුර ගන්න පුළුවන් එක විදියක් තමයි පුතේ NO2 ඉන්න තැනකට ජලය යදුවොත් පුතේ බලන්නකෝ. NO2 ඉන්න තැනකට ජලය දැම්මොත් හරි මොකක්ද දන්නවද වෙන්නේ? NO2 ඉන්න තැනකට ජලය දැම්මොත් මේ ප්‍රතික්‍රියා ලියන්න පුළුවන් වෙන්න ඕන. මේකෙදි පුතේ මෙන්න මේ වගේ එකක් තමයි ලබා දෙන්නේ. NO2 වල පාට පුතේ දුඹුරු පාට මේ සංයෝග දෙකම පුතේ අවර්ණයි. හරි HNO2 සහ HNO3 කියන එක්කෙනා එකතු වෙලා හැදෙන මේ දුඹුරු පැහැය මොකක් බවටපත් වෙනවද මෙයාගේ? අවර්ණයි. හරි දුඹුරු පැහැය අවර්ණ තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ජලයේ එක්තරා පිට දැන් අපි හිතමු එක්තරා අවස්ථාවකදී පිටවන වායුවට ජලයේ යෙදූ විට එම වායුව හරි එම වායුවේ දුඹුරු පැහැ අවර්ණ වුණා නම් අපිට හිතන්න පුළුවන් ඒ NO2 වෙන්න පුළුවන්. හරි NO2 වෙන්න පුළුවන්. ජලයේ දැම්මාම මොකක්ද වෙන්නේ මේ වායුව? අවර්ණ වෙන්න පුළුවන්. ජලයේ දුවහම අවර්ණ වෙන්න පුළුවන් NO2. ඊළඟ කතාව. පුතේ මේ NO2 වල නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 4යි. ඔයා දන්නවද දන්නේ නයිට්‍රජන්ට පෙන්වන්න පුළුවන් අවම ඔක්සිකරණ අංකය ඍණ 3. උපරිම ඔක්සිකරණ අංකය ධන 5. ඒ කියන්නේ මෙයාට පුතේ මේ දෙපැත්තටම යන්න පුළුවන්. මේ ඍණ 4 ඉඳලා වුණනම් ඍණ 3ට අඩු වෙන්නත් පුළුවන්. හරි සාමාන්‍යයෙන් මෙයා පෙන්වන්නේ ඍණ 3 සිට ධන 5 දක්වා ඔක්සිකරණ අංක මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 3 නෙවෙයි. මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 4. හරි සමාවෙන්න. මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 4. මෙයාට වුණනම් පුතේ ධන 4 ඉඳලා 5ට වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. මෙයාට ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. ළමයිව කටපාඩම් කරන් ඉන්නේ. හරි මෙයාට පුළුවන් පුතේ ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. මෙයාට එනවා පුතේ මම H+ MnO4- එකතු කරොත් හරි මෙයාට ආම්ලික KMnO4 නැත්නම් MnO4- එකතු කරොත් ඔයා දන්නවා පුතේ MnO4- එකකින් හැමදාම කරන්නේ මොකද්ද? MnO4- Mn ධන 2 බවට මොකක් වෙනයි? ඔක්සිහරණය වෙනවා. මෙයාගේ ධන 7 ඉඳලා ධන 2ට ඔක්සිහරණය වෙනවා. හරි එහෙනම් ඉතින් මෙයා ආපු ගමන්ම NO2 කවුරු බවටපත් වෙනවනේ පුතේ ඔක්සිකරණය වෙනවා. මෙයා බවට ඔක්සිකරණය වෙනවා නයිට්‍රේට් බවට. එතකොට පුතේ මේ MnO2 ගේ පාට MnO4- ගේ පාට දම් පාටේ නම් කවුරු බවටපත් වෙනවද? අවර්ණ බවටපත් කරනවා. එහෙනම් NO මෙයා දැම්මහම පුතේ වෙන්නේ මෙයා බවටපත් වෙනවා. මෙයා Mn ධන 2 බවටපත් වෙනවා. අර මෙයාගේ තිබුණු පුතේ දම් පාට අවර්ණ වෙනවා. මේකට පුතේ මෙයා දැම්මත් ඔය සරලම තමයි. හරි මෙයාට ආම්ලික මාධ්‍යයකදී ඩයික්‍රෝමේට් දැම්මනම් ඔයා දන්නවත් දන්නේ ආම්ලික මාධ්‍යයකදී ඩයික්‍රෝමේට් දැම්මනම් ඒත් මෙයා NO3- වෙනවා. මේ ඩයික්‍රෝමේට් උත් පුතේ ඔක්සිහරණය වෙලා යා ක්‍රෝමියම් 3+ වෙනවා. මෙයාගේ පාට කොළ පාට වෙනවා. මෙයා කොළ පාට වෙනවා. මෙයාගේ පාටනේ දුඹුරු පාට කවුද වෙන්නේ? මෙයාගේ ඇත්තටම තිබුණු දුඹුරු පාට කොළ පාට නැත්තර මෙයාගේ පාට නම් පුතේ අවර්ණ පාට. මෙයා ඩයික්‍රෝමේට් වල තැඹිලි පාට කොළ පැහැය ගන්නවා. හරි තැඹිලි පාට කොළ පැහැය ගන්නවා ඩයික්‍රෝමේට් වල. හරි ඕ දැනගන්න ඕන. හරි සාමාන්‍යයෙන් ඕ දැනගන්න ඕන. හරි මෙයා NO2ත් එක්ක ප්‍රතික්‍රියා. හරි ඊට පස්සේ තාමනවයි දැන් මෙයාට වතුර දැම්මා මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හරි ජනප්‍රිය මේව ටික තමයි ඔය NO2 ගේ ඔය ටික. ඊට පස්සේ මම එන්නම් NO2ත් හරි ඊළඟට තව දෙන්නෙක් ඉන්නවා මට විශේෂයෙන්ම කියලා දෙන්න ඕන දෙන්නෙක්. හරි මෙයාත් හරි ඊළඟට මම පටන් ගන්න කෙනා සෑහෙන්න වැදගත්. හරි කවුද සර් උත්තර සෑහෙන්න වැදගත් කෙනා මෙයා H2S. හරි H2S ඔයා බලන්න මෙයා ගැන. H2S සාමාන්‍ය පුතේ අඳුර ගන්න පුළුවන් මෙයාගේ මොන ගඳ වායුවක්ද? මෙයා සාමාන්‍ය පුතේ කුණු බිත්තර ගඳ වායුවක් මෙයා අඳුර ගන්න පුළුවන් විදි සෑහෙන්න ගොඩක් තියෙනවා. හරි මෙයා සෑහෙන්න අඳුර ගන්න පුළුවන් විදි කීපයක් තියෙන හොඳ කෙනෙක් මෙයා. මං කියාගෙන යන්නම්. හරි පුතේ මෙයා අඳුර ගන්න පුළුවන් එක විදියක් තමයි. හරි මෙයා අඳුර ගන්න පුළුවන් හොඳම විදියක්. හරි මෙයා අඳුර ගන්න පුළුවන් හොඳම විදියක් තමයි. හරි මෙයාට ලෙඩ් ඇසිටේට් වලින් පොඟෝල් ලද පොරහන් කඩ 16ක් ඇල්ලුවොත් ලෙඩ් ඇසිටේට් මෙයා මෙහෙමත් ලියන්න පුළුවන් පුතේ
ලෙඩ් ඇසිටේට් කියන එක්කෙනා මට මෙහෙමත් ලියන්න පුළුවන් ඇසිටේට් කාණ්ඩේ. එහෙම නැත්නම් මෙහෙම වුණත් ලියන්න පුළුවන්. හරි මම දැන් ඔය ප්‍රශ්නෙකට ඔයාලට උත්තර ලියන්න ඔහොම විදියට පුරුදු කරනවා. මේකට පුතේ H2S යවුවහම ඔයා දන්නවද දන්නේ නැහැ. මේ ලෙඩ් එක්ක H2S වල මෙයා ඇති වෙලා ලෙඩ් සල්ෆයිඩ් ඇති වෙනවා පුතේ කළු පාට අවක්ෂේපයක්. එහෙනම් ලෙඩ් සල්ෆේට් එක්ක පුතේ කළු පැහැති අවක්ෂේපයක් ලබා දෙන්නේ කවුද? H2S වායුව. ලෙඩ් සල්ෆේට් එක්ක කළු පැහැති අවක්ෂේපයක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට සෑහෙන්න වැදගත් කරාවක් තියෙනවා. මෙයාට පුතේ ආම්ලික මාධ්‍යයකදී හරි ආම්ලික මාධ්‍යයකදී MnO4- දැම්මොත් මෙයාට මෙයාගේ H2S ඉන්නවා. ඔන්න සැරකතාවක්. හරි පුතේ මේ MnO4- ගේ ධන 7 ඔක්සිකරණාංකය Mn ධන 2 බවට පත් කරන්න පුළුවන් මෙයාට. හරි ධන 2ට යනවා එහෙනම් සර් ඔක්සි මොකක් වෙලා තියෙන්නේ ඔක්සි හරණයක්. එහෙනම් සර් මෙයා ඔක්සිකරණය වෙන්නේ බයි. ඔව් මේක ඉන්නවා පුතේ සල්ෆර්ගේ ඔක්සිකරණාංකය H2- නේ. මෙයාගේ පුතේ ඍණ 2 ඉන්නේ සල්ෆර්. මේ ඍණ 2 ඉන්න සල්ෆර් මෙතනට යනවා කීයට වෙන්නේ? බිඳුවට. එහෙනම් මෙයා ඔක්සි මොකක්ද වෙන්නේ? කරණයක් වෙන්නේ. එහෙනම් මෙයාගේ සුදු පැහැති අවක්ෂේපයක් එනවා. හරි කිරි පැහැති අවක්ෂේපයක් නැත්තම් සුදු පැහැති අවක්ෂේපයක් කවුරු දැම්මොත් පුතේ ආම්ලික මාධ්‍යයකදී MnO4- දැම්මා පුතේ. හරි සල්ෆර් සහ Mn ධන 2 මෙයා පුතේ අවර්ණයි. හරි මෙයා සුදු පැහැති අවක්ෂේපයක් අපිට ලබා ගන්න පුළුවන්. ලෙඩ් ඇසිටේට් එක්ක H2S ප්‍රතික්‍රියාව. හරි ඊළඟට පුතේ සෑහෙන්න වැදගත් කාරණා කීපයක් තියෙනවා ලෙඩ් ඇසිටේට්. ඔය වගේම පුතේ මෙයා ඩයික්‍රෝමේට් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හරි ඩයික්‍රෝමේට් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට පුතේ ඕන්නම් හරි දැන් මේකත් හරි ලෙඩ් ඇසිටේට් එක්ක හරි මෙයත් එක්ක හරි ලෙඩ් ඇසිටේට් එක්ක හරි. හරි තව මොනවද මෙයා ගැන පුතේ. හැබැයි මෙයා සහ මෙයා පොඩ්ඩක් මෙයාට කවදාවත් පුතේ තෙත මල් පෙත්තක් දුන්නොත් හරි තෙත මල් පෙත්තක් වර්ණවත් මල් පෙත්තක් හරි තෙත මල් පෙත්තක් මෙයාට විරංජනීය කරන්න නම් බෑ. හොඳට මතක තියාගන්න. ඇයි සර් තෙත මල් පෙත්තක් කෝකස් යාවේ? මෙයාගේ පොඩි යාළුවෙක් ඉන්න පුතේ SO2 කියලා. එයාත් එක්ක පොඩි තරංගයක් තියෙනවා මෙයාට. ඒ SO2 ගැන මම තාම කිව්වේ නෑනේ. එයා කියන්නම් මෙයාට නම් පුතේ තෙත මල් පෙති විරංජනීය කරන්න බෑ. හරි. ඒ හින්දා ඔන්න මෙයා මතක තියාගන්න පුළුවන් ලෙඩ් ඇසිටේට් දැම්මොත් කළු පාට අවක්ෂේපයක් දෙන MnO4- එක්ක සුදු පාට අවක්ෂේපයක් දෙන හරි අවර්ණ මේ Mn ධන 2 අවර්ණ කරන තෙත මල් පෙති විරංජනීය කරන්න බැරි වායුවක් තමයි කවුද? H2S. මෙයා කුණු බිත්තර ගඳයි H2S. හරි ඊළඟට වායුවට මම ඊළඟට උගන්වන වායුව. හරි මේ කට්ටිය තමයි ගොඩක් වෙලාවට ජනප්‍රියව හම්බෙන්නේ ඔයාට. ඊළඟට වායුවට ඒවට උගන්වන අඳුර ගන්න හම්බෙන වායුව. හරි ඔයා දන්නවා ඉතින් අර දැල්වෙන පුළුඟු කිරක් හරි සාමාන්‍ය පුතේ පුළුඟු කිරක් දීප්තිමත්ව දැල්වෙන සාමාන්‍ය පුළුඟු කිරක් පුතේ දීප්තිමත්ව දැල්වෙන්නේ ඔක්සිජන් වායුව තුලදී. ඊළඟට පුළුඟු කිරක් පොප් හඬක් නගලා දෙවෙන්නේ පොඩි කාලෙත් දාන පොප් හඬක් නගලා දෙවෙන්නේ පුතේ හයිඩ්‍රජන් තුල. ඊට පස්සේ තව මොනවද සර් අපිට ඉගෙන ගන්න මෙන්න මේ SO2. මෙයා සාමාන්‍ය පුතේ කටුක ගඳක් සහිත වායුවක්. මෙයා කටුක ගඳක් සහිත වායුවක් පුතේ. මෙයාගේ ඔක්සිකරණාංකය සල්ෆර් වල හරි මේ අවස්ථාවේ සල්ෆර් වල ඔක්සිකරණාංකය 4යි ධන 4යි. පුතේ සල්ෆර් වලට යන්න පුළුවන් ධන 6 කියන උපරිම ඔක්සිකරණ අවස්ථාවට ඕන නම් ඒ කියන්නේ පුතේ මෙයාට මොන වෙන්න පුළුවන්? ඔක්සිකරණය වෙන්න පුළුවන්. මේක තර්ක කරන්න ඕන. සමහරවිට මේ කටපාඩම් කරන් ඉන්නේ. පුතේ එහෙනම් මොකද්ද වෙන්න පුළුවන් මෙයාට? මෙයාට H+ MnO4- දැන් මම දැන් ළමයි දන්නවා. මෙයාට ඔක්සිකරණය වෙන්න පුළුවන් කිව්වා. එහෙනම් සර් මෙයා ධන 6 ඔක්සිකරණ අවස්ථාවේදී කවුරු බවටද ගන්නවද පුතේපත් වෙන්නේ? සල්ෆේට් බවට. එහෙනම් සර් මේ දාපු MnO4- කවුද වෙන්න ඕන? ඔක්සිහරණය වෙනවා Mn ධන 2 බවට. එහෙනම් මෙයාගේ පුතේ දම් පාට කවුරු බවටපත් වෙනවා? අවර්ණ වෙනවා. එහෙනම් මෙයා MnO4 දැම්මා මෙයාගේ දම් පැහැය කවුරු බවටපත් කරන්න පුළුවන්? අවර්ණ කරන්න පුළුවන්. ඒ විදිහටම පුතේ ඕනනම් ඩයික්‍රෝමේට් දැම්මත් ඔය සරණම තමයි. හරි. මොකද්ද සර් ඔය සරණම? ඒ කියන්නේ ඩයික්‍රෝමේට් වල හරි තැඹිලි පැහැය තැඹිලි පාට ඩයික්‍රෝමේට් මෙයාගේ කවුද? සල්ෆේට්තුයි කවුරු බවටපත් වෙනවා? ක්‍රෝමියම් 3+ මෙයාගේ පාට කොළ පාට වෙනවා. තවම සර් මෙයාගේ විශේෂත්ව මෙයාට පුතේ වැරදිලා හරි වැරදිලා නෙවෙයි මෙයාට පුළුවන් මොකක්ද දන්නවද? වර්ණවත් තෙතමල් පෙත්තක් දැම්මොත් හරි තෙතමල් පෙත්තක් ඇල්ලුවොත් මේ SO2 වර්ණවත් තෙතමල් පෙත්තක හරි පාට මොකක් කරන්න පුළුවන්?
විවරණ කරන්න පුළුවන්. හරි විවරණ කරන්න පුළුවන්. ඒ කියන්නේ පාට නැති කරන්න පුළුවන් විවරණ කරනවා. කියන්නේ තෙත මල් පෙත්තක පාට වර්ණවත් තෙත මල් පෙත්තක පාට විවරණය කිරීමේ හැකියාවක් තියෙන පුතේ SO2ට මේක සුවිශේෂී හැකියාවක්. හරි තෙත මල් පෙත්තක වර්ණය විවරණ කිරීමේ හැකියාව. හරි ඒ හැකියාව SO2ට තියෙනවා. හරි SO2ට තියෙනවා තෙත මල් පෙත්තක් විවරණය කිරීමේ හැකියාව. ඊළඟට තව සුපිරි කතාවක් කියලා දෙන්නම් ඔය දැන් මේ දෙන්න එකට සෙට් වුණොත් හරි SO2 සහ H2S ලා දෙන්න හම්බුනොත් පුතේ මොකක්ද දන්නවද වෙන්නේ? හරි මෙතනින් පුතේ සල්ප අවක්ෂේප වෙනවා ඊට අමතරව ජලය ඇති වෙනවා. හරි H2S සහ මේ SO2 සහ H2S හරි මේ දෙන්න අතර හරි සල්ප සහ ජලය මෙයා බවට පත් වෙනවා. H2S SO2 සහ H2S මෙහෙම වුණොත් හරි ඔන්න වායු ටික ඔක්කොම කෙස් ගහට කියලා දීලා තින්නේ. හරි වායු ටික ඔක්කොම කෙස් ගහට කියලා දීලා තින්නේ. දැන් වායු ටික අඳුර ගන්න පුළුවන්. හරි දැන් එහෙම විමින්තාලේ ඇනායන අඳුර ගන්න විදිහට හරි වායු ටික හරි මින්තාලයන් අපි වැඩේ ඇනායන අඳුර ගන්න විදිහට. හරි ඔයාලට වායු ටිකේ වැඩේ පුළුවන්. දැන් අපි එක එක ඇනායන අරන් බලමු. හරි කවුද ඇනායන? හරි මේ ඇනායන වලට මොනවද කරන්න පුළුවන්? හරි එක එක ඇනායන අරගෙන බලමු අපි. හරි පුතේ ඇනායන යටතේ හඳුනා ගැනීම. හරි ඇනායන හඳුනා ගැනීමකට ඉතින් කාබනේට නම් හඳුර ගන්න ගන්න ඕනේ. දැන් ඔයාලට අණුකම්ලයක් දැම්මම CO2 වායුව පිට කරන්නේ කාබනේට. ඒ CO2 හඳුර ගන්න විදිහ කියලා දුන්නා. හරි ඒ යටතේ පළවෙනියටම හම්බෙන කෙනා NO3- පුතේ මේ හඳුර ගන්නවා. දැන් ක්‍රම දෙකක් ගන්නවා. මෙයාට පුතේ අණුකම්ලයක් එකතු කරොත් පුතේ වායු පිට වෙන්නේ නැත. හැබැයි පුතේ මෙයාට සාන්ද්‍ර සල්ෆියුරික් වගේ අම්ලයක් දාලා රත් කරොත් සාන්ද්‍ර අම්ලයක් දැම්මොත් පුතේ NO2 ගෑස් එකක් පිට වෙනවා දුඹුරු පාට වායුවක් වෙනවා. වාට කිව්වොත් සාන්ද්‍ර තනුක අම්ලයක් යොදු විට වායු පිට නොවන අතර සාන්ද්‍ර අම්ලයක් යොදා රත් කළ විට දුඹුරු පාට වායුවක් පිට වුණා නම් ඔන්න පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් පුතේ මේ NO2 වෙන්නේ නැති කියලා. හැබැයි තව දුඹුරු පාට වායු පිට කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. හරි Br ටත් ඔය වැඩේ කරන්න පුළුවන් Br- ටත්. හරි ඊළඟ කතාව තමයි පුතේ මෙයාන්ටකෝ ඊළඟ කතාව මෙයා තව අඳුර ගන්න පුළුවන් විදියක් තමයි එකක් මෙයත් එක්ක ඇල්මිනියම් කුඩුයි හරි ඇල්මිනියම් කුඩු සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරොත් පුතේ මෙන්න මෙයාගෙන් පිට වෙනවා පුතේ ඇමෝනියා වායුව. එතකොට මේ පිට වෙන ඇමෝනියා වායුව නෙස්ලර් ප්‍රතිකාරකය මොන පැහැ ගන්නන වායුවක් පුතේ? නෙස්ලර් ප්‍රතිකාරකය මම ඉස්සෙල්ලා කිව්වා. හරි නෙස්ලර් ප්‍රතිකාරකයේ දුඹුරු පැහැ ගන්නන වායුවක්. හරි නෙස්ලර් ප්‍රතිකාරකයේ දුඹුරු පැහැ ගන්නන වායුවක් හින්දා හරි අපිට පුළුවන් මේ ඇසුරෙන් මෙයා අඳුර ගන්න. ඊළඟට තව නයිට්‍රේට් අඳුර ගන්න පුළුවන් විදියක් තමයි පුතේ මේ එකක්. ඊළඟට නයිට්‍රේට් අඳුර ගන්න තව ජනප්‍රියම විදියක් තියෙනවා සෑහෙන්න වැදගත්. හරි නයිට්‍රේට් අඳුර ගන්න පුළුවන් තව එකක් තමයි පුතේ. ඔයා හිතන්න මෙහෙම නයිට්‍රේට් ද්‍රාවණයක් තියෙනවා කියලා. හරි මේ තියෙන නයිට්‍රේට් ද්‍රාවණයක්. පුතේ මේ නයිට්‍රේට් ද්‍රාවණයට මේ නයිට්‍රේට් ද්‍රාවණයට එකතු කරනවා පුතේ අලුත සෑදූ පෙරට් සල්ෆේට් එකතු කරනවා අලුත හදපු පෙරට් සල්ෆේට්. එතකොට පුතේ මේ අර නයිට්‍රේට් මේ වන්නේ අලුත හදපු පෙරට් සල්ෆේට් වෙන් කරගන්න අඳුර ගන්න ලේසි වෙන්න පුතේ. මේ දෙන්න ස්තර දෙකක් විදියට වෙන් වෙනවා. ඊට අමතරව පුතේ බිත්තිය දිගේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයෙන් බිඳු කිහිපයක් එවනවා. එතකොට ළමෙක් අහයි සර් අය අලුත හදපු සල්ෆියුරික්ම දාන්න පුතේ. ටිකක් වෙලාවට අලුතේ හදපු නැති මේ අලුත හදපු නැති පෙරස් සල්ෆේට් පාවිච්චි කරොත් පුතේ එයා ෆෙරික් බවට පත් වෙලා ඉන්නේ. එතකොට අපිට පෙරස් නෙමෙයි ගන්න වෙන්නේ. පෙරික් සල්ෆේට්. හරි. ඒකයි පුතේ අලුත හදපු කට්ටිය ගන්න. එතකොට පෙරස් විදියටම ඉන්නවා. එතකොට පුතේ මේ නයිට්‍රේට්ුයි මෙයාටුයි හම්බෙන මෙන්න මේ ස්තර දෙක හම්බෙන තැන අපිට මොන පාට වලයක් අඳුර ගන්න පුළුවන්? දුඹුරු වලයක් අඳුර ගන්න පුළුවන්. හරි දුඹුරු පැහැති වලයක් අඳුර ගන්න පුළුවන්. ඒක තමයි නයිට්‍රේට් හඳුනා ගැනීමේ දුඹුරු වලේ පරීක්ෂාව. ඒක තමයි පුතේ නයිට්‍රේට් හඳුනා ගැනීමේ දුඹුරු වලේ පරීක්ෂාව. සෑහෙන්න වැදගත්. මේක වැදගත්. එතකොට නයිට්‍රේට් අඳුර ගන්න පුළුවන් ක්‍රම එකක් මොකද්ද පුතේ? තනුක අම්ල දැම්මම වායු පිට වෙන්නේ නැහැ. සාන්ද්‍ර අම්ල දැම්මම NO2 මේ අඳුර ගන්න දන්න ඕනේ දුඹුරු පාට වායුවක්. එතකොට ඇල්මිනියම් කුඩු දාලා රත් කරොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ඇමෝනියා පිට වෙනවා. එහෙමත් නැත්නම් පුතේ මේ අලුත හදපු පෙරස් සල්ෆේට් දානවා සාන්ද්‍ර සල්ෆියුරික් බිඳු කිහිපයක් බිත්තිය දිගේ එවුවාම
මේ දෙන්න හම්බෙන සංදේදී මේ දෙන්න හම්බෙන තැන තියෙන විස්තර දෙක අන්න එතන දුඹුරු පැහැති වලයක් තියෙනවා. මාරසීනික් කියලා පුතේ මේ ඇල්මිනියම් කුඩුත් එක්ක NO2 පිට කරන වැඩේ හරි ඇමෝනියා පිට කරන වැඩේ NO2 මයිනස් ටප් කරන්න පුළුවන්. මාරසීනික් කියන්නේ පුතේ දුඹුරු වලේ පරීක්ෂාවටත් NO2 ප්‍රතික්‍රියාව වෙනවා. ඉතින් සර් මෙයා NO2 ද NO3 මයිනස් ද කියලා අඳුරගන්නේ කොහොමද? හරි ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ. NO2 මයිනස් තිබ්බනම් ඔයා දන්නවා මේ අකා තනුකම්ලත් එක්කත් වායු පිට කරනවා. සාන්ද්‍රම්ලත් එක්කත් පිට කරනවා. ඒකින්ද මේ දෙන්නාගෙන් කවුද කියලා අඳුරගන්න පුළුවන්. හරි මේ ප්‍රැක්ටිකල් එක ඇසුරේ තනුකම්ලෙකුත් පිට වුණා සාන්ද්‍රම්ලෙකුත්. මෙයා නම් සාන්ද්‍රම්ල වලින් විතරයි. ඔන්න එක ගැටලුවක් හරි නයිට්‍රේට් අඳුරගන්න ගැටලුව හරි. හරි ඔන්නවා දැන් කතාව හරි නයිට්‍රේට්. ඊළඟ කතාව. හරි නයිට්‍රේට් හරි ඊළඟ කතාව. එයාට ඊළඟ කතාව. නයිට්‍රේට් වලින් පස්සේ මම අඳුරගන්න නම් හරි ඔයා දන්නවා නයිට්‍රේට් වලින් පස්සේ හරි විශේෂ කෙනෙක් මම අඳුරගන්න ඉන්නේ. හරි නයිට්‍රේට් වලින් පස්සේ මෙයා හරි ෆොස්ෆේට් අඳුරගන්න විදිය හරි නයිට්‍රේට් වලින් පස්සේ නම් පුතේ ෆොස්ෆේට් අඳුරගන්න විදිය හරි මෙයාත් සෑහෙන්න වැදගත්. මෙයා අඳුරගන්න තියෙන ජනප්‍රියම ප්‍රකටම ක්‍රමයක් තියෙනවා. ඔයා දන්නවද දන්නේ ෆොස්ෆේට් අඳුරගන්න තියෙන ප්‍රකටම ක්‍රමය ජනප්‍රියම ක්‍රමය ඔයා දන්නවා මෙයාට එකතු කරන්න ඕන පුතේ ඇමෝනියම් මොලිබ්‍රේට් හරි මෙයාට එකතු කරනවා ඇමෝනියම් මොලිබ්‍රේට් හරි ඇමෝනියම් මොලිබ්‍රේට් හරි ඇමෝනියම් මොලිබ්‍රේට් එකතු කරාම කහ පාටක් දෙනවා නම් පුතේ අපි යාට කියන්න පුළුවන් එයා ෆොස්ෆේට් කියලා. ඇමෝනියම් මොලිබ්‍රේට් එක්ක කහ පැහැයක් දෙන්නේ ෆොස්ෆේට්. හරි ෆොස්ෆේට් ඇමෝනියම් මොලිබ්‍රේට් එක්ක කහ පැහැයක් ලබා දෙනවා නම් හරි ඇමෝනියම් මොලිබ්‍රේට් එක්ක කහ පැහැයක් ලබා දෙනවා නම් හරි ඒකට සාමාන්‍යයෙන් අපි කියනවා හරි කහ පැහැති අවක්ෂේපයක් දෙනවා නම් එයා අපි කියනවා ෆොස්ෆේට් එකක්. හරි මේකට ඇමෝනියම් මොලිබ්‍රේට් එක්ක හරි සාන්ද්‍ර HNO3 තුත් දාන්න ඕන. හරි සාන්ද්‍ර HNO3 හරි මේ ගොඩාක් වෙලාවට මේක වචනෙන් තමයි දෙන්නේ මේ සූත්‍ර දෙන්නේ ඇමෝනියම් මොලිබ්‍රේට්. හරි මෙයා කහ පැහැති අවක්ෂේපයක් දෙනවා. ඊට අමතරව පුතේ ෆොස්ෆේට් යනවා දැනගන්න ඕන සෑහෙන්න වැදගත් කතාවක් තියෙනවා. මම මෙයාට පුතේ බේරියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක් එකතු කරොත් පුතේ බේරියම් ෆොස්ෆේට් කියන අවක්ෂේපය අපිට ගන්න පුළුවන්. හරි බේරියම් ෆොස්ෆේට් කියන අවක්ෂේපය අපිට ගන්න පුළුවන් පුතේ මෙයා තනුක අම්ලවල මොකක් වෙනවද දිය වෙනවා. මේ අවක්ෂේපයේ පුතේ සුදු පාටයි. ඔන්න අපිට කියන මෙහෙම එක්තරා එනයින ද්‍රාවණයකට ඇමෝනියම් මොලිබ්‍රේට් එකතු කළ විට කහ පාට අවක්ෂේපයක් එනවලු. එතකොට නම් අපිට හිතා ගන්න පුළුවන් එයා ෆොස්ෆේට් කියලා. එහෙම නැත්නම් එක්ක ඔන්න අපිට කියන මෙහෙම හරි එක්තරා ද්‍රාවණයකට හරි ඇනයින ද්‍රාවණයකට බේරියම් ක්ලෝරයිඩ් එකතු කළ විට සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙන අතර තනුක අම්ලවලදී ඒ දිය වී යයි. එතකොට නේ අපිට නිකන් ලාවට අදහසක් ගන්න පුළුවන්. ඒ නිකන් ෆොස්ෆේටයක් තිබුණා වගේ කියලා ලාවට අදහසක් ගන්න පුළුවන්. ෆොස්ෆේටයක් තිබුණා වගේ කියලා අදහසක් ගන්න පුළුවන්. හරි ෆොස්ෆේටයක් වගේ තනුක අම්ලවල අම්ලවල දිය වෙලා යනවා සුදු පාට අවක්ෂේපය. එතකොට අපිට නිකන් හිතන්න පුළුවන් හරි ෆොස්ෆේටයක් වගේ කියලා. හරි ෆොස්ෆේටයක් වෙන්නේ නැති කියලා අපිට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්. හරි එයාත් හරි ෆොස්ෆේටුත් අඳුරගත්තා. හරි ඇමෝනියම් මොලිබ්‍රේට් ඒ කතාවෙන් එයාත් අඳුරගත්තා. දැන් කවුද ඉන්නේ ඉතුරු වෙලා? මෙයා අඳුරගන්නේ කොහොමද? හරි මෙයා අඳුරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තියෙන පුතේ. හරි මෙයා අඳුරගන්න පුළුවන් මෙයාට පුතේ තනුක අම්ලයක් එකතු කරන කවුරු හරි තනුක අම්ලයක් එකතු කරපු ගමන් මෙයාගෙන් පිට වෙන කවුද? H2S. ඉතින් පුතේ මෙයාට ඉතින් අර කරන ප්‍රැක්ටිකල් වලින් මොකක් හරි කරනවා මෙහෙම කියනවා එක්තරා එනයින ද්‍රාවණයකට තනුක අම්ලයක් එකතු කර විට කුණු බිත්තර ගඳති වායුවක් පිට වුණා. එතකොට අපි දන්නවා මේ කුණු බිත්තර ගඳ නම් ඉතින් H2S. එහෙම කියන්නේත් නෑ අවර්ණ වායුවක් පිට වුණා මල කියන්නේ. එතකොට කරන්නේ මේ පිට වෙච්ච වායුවට පරීක්ෂණ කරනවා. හරි මම මෙයාට ලෙඩ් ඇසිටේට් වලින් පොඟවපු පෙරහන් කඩදාසියක් ඇල්ලුවාම අපිට කළු පාට අවක්ෂේපයක් ආවලු. එතකොට ඉතින් දන්නවා හරි ලෙඩ් ඇසිටේට් වලින් කළු පාට අවක්ෂේපයක් දෙන්නේ H2S. එහෙම නැත්නම් හරි එහෙමත් නැත්නම් මෙයා හරි H2S හඳුනා ගන්න ප්‍රැක්ටිකල් ටිකකින් එකක් කරන්න ඕන මෙයාට. එහෙම නැතුව සර් ඩිරෙක්ට්ම මෙයා තව හඳුනා ගන්න විදියක් නැද්ද? S2- තියනවා උදේ. මෙයාට සෝඩියම් නයිට්‍රොපොසයිඩ් කියලා කෙනෙක් තියෙනවා. හරි සෝඩියම් නයිට්‍රොපොසයිඩ් හරි නයිට්‍රොපොසයිඩ්
ප්‍රොසයිඩ් හරි සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් කියන එකනත් එක්ක දම්පාට කතන්දරයක් කිව්වොත් පුතේ හරි සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් එක දම්පැහැයක වගේ කතාවක් කිව්වොත් අනිවාර්යෙන් මේ කියන්නේ කවුද H2- ගැන සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් එක්ක දම්පැහැයක වගේ කතාවක් කියන්නේ හරි මෙයත් එක්ක හරි ඔන්නෝක සෑහෙන්න වැදගත් සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් එක්ක දම්පැහැයක් එහෙමත් නැත්නම් පුතේ මෙයාට තව පොඩි කතාවක් කියන්න පුළුවන් මේ සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් එක්ක දම්පාටක් එහෙම නැත්නම් පුතේ මෙයාට MnO4- දැම්මොත් ආම්ලික මාධ්‍ය ඒවා දන්නවා ඉතින් හරි MnO4- පුතේ හැම වෙලාවෙම කැමති Mn ධන දෙක වෙන්නේ ඔක්සිහරණය වෙන්නේ එහෙනම් පුතේ මෙයා කවුරු වෙන්න කැමතිද මෙයා H2- ඔක්සිකරණය වෙනවා මෙයා මොන පාට අවක්ෂේපයක්ද සුදු පාට අවක්ෂේපයක් මෙයා මොකක් වෙනවා මෙයාගේ සුදු පාට අවක්ෂේපයක් වෙනවා මෙයාගේ දම් පාට අවර්ණ වෙනවා හරි ඒකිනුත් අපිට අඳුර ගන්න පුළුවන් මෙයා හරි ඊළඟ එක්කෙනා හරි මම වේගෙන් මතක් කරගෙන යන්න හරි මට සෑහෙන්න වැදගත් කෙනෙක් ඉන්නවා ඉස්සරහා මේ ඔක්කොටම වඩා වැදගත් කෙනා මෙයා SO3 2- SO3 2- අඳුරගන්න කොහොමද මාරසින් එකනේ SO3 2- අඳුරගන්නත් පුළුවන් මෙහෙම පුතේ මෙයාට කවුරු හරි තණුක අම්ලයක් දැම්මොත් ඔය දන්නවා පිට වෙන්නේ කවුද S2 වායුව හරි SO2 හරි SO2 වායුව හරි පුතේ මේ පිට වෙන SO2 වායුව ඔයා දන්නවා මොන වායුවක්ද මෙයා කටුක ගඳ වායුවක් පුතේ මේ SO2 වායුව අඳුරගන්න පුළුවන් ප්‍රැක්ටිකල් කීපයක් තියෙනවනේ ඔය ඉතින් මේ මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් දාලා බලන්න හරි මෙයා ඕනනම් H+MnO4 වල පාට වෙනස් කරනවා නම් අපිට මෙයා අඳුරගන්න පුළුවන් ඊට පස්සේ මෙයා හරි තෙතමල් පෙති විරංජනය කරන්නේ නැති හින්දා අඳුරගන්න පුළුවන් හරි මේ ඕන ප්‍රැක්ටිකල් එකක් මෙයාට කරන්න හරි දැන් වාර වායු ටිකත් එක කරපු ප්‍රැක්ටිකල් එකක් කරලා අපිට පුළුවන් මෙයාව අඳුරගන්න හරි එතකොට අපිට කියන්න පුළුවන් මෙතන තියෙන්නේ SO2 කියලා දැනගත්තා නම් අපිට කියන්න පුළුවන් මෙතන තියෙන්නේ මෙයා හරි එහෙම නැතුව සර් තව විදියක් නැද්ද තියෙනවා මෙයා කෙලින්ම අඳුරගන්න පුළුවන් පුතේ මේ ඇනයින ද්‍රාවණයට මම බේරියම් ක්ලෝරයිඩ් එකතු කරොත් බේරියම් SO3 කියලා කෙනෙක් එනවා පුතේ මෙයා සුදු පාට අවක්ෂේපයක් පුතේ මෙයාට අම්ලයක් එකතු කළ විට අම්ලවලදී මේ ආපු සුදු පාට අවක්ෂේපය මොකක් වෙනවද අම්ලයක් එකතු කර විට මේ සුදු පාට අවක්ෂේපය දිය වෙලා යනවා හරි මේ සුදු පාට අවක්ෂේපය දිය වෙලා යනවා හරි මේ සුදු පාට අවක්ෂේපය අම්ලයක් එකතු කරාම දිය වෙලා යනවා හරි බේරි ඔයා එකතු කරාම ඔකේ අම්ලයක් එකතු කරාම මෙයා දිය වෙලා යනවා හරි ඒ ඇසුරෙන් ඕනනම් අපිට මෙයාව අඳුරගන්න පුළුවන් හරි ඒ ඇසුරෙන් මෙයාව අඳුරගන්න පුළුවන් SO3 හරි ඔය දෙන්න සාමාන්‍යයෙන් හොඳට මෙයාව අඳුරගන්න හොඳයි හරි මේ SO2 ට කරන ප්‍රැක්ටිකල් ටික ඇසුරුනොත් මෙයාව අඳුරගන්න පුළුවන් හරි මෙයාට ඉතින් දන්නෝනේ MnO4- දානවා හරි තෙතමල් පෙතිත් එක්කනේ හරි ඊට පස්සේ කතා ටිකක් තියෙන ඒ ටික හොඳට බලන්න ඕන හරි කලින් වායු අඳුරගන්න විදිහ කියලා දුන්නා හරි ඊළඟට මේ අරයාගේම යාළුවා හරි අරයාගේම යාළුවා අඳුරගන්නේ කොහොමද සර් මෙයාව අඳුරගන්නේ කොහොමද මේවා ප්‍රැක්ටිකල් හරි මේවා දැන් ආයිත් කරන්න පුළුවන් හරි ආයි ඇනයින ගොඩ දාගන්න පුළුවන් මෙයාට සර් තණුක අම්ලයක් දැම්මම කලින් ඔයාට ඉගෙනුවා මේ වගේ මේව ලියන්නේ හරි සර් මෙතන සුදු පාට අවක්ෂේපකුයි අන්න අවර්ණ වායුවකුයි පිට වෙනවා නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ හිටියේ කවුද තයෝසල්ෆේටයක් හරි ඊට පස්සේ ඉතින් මේ අවර්ණ වායුවට එක ප්‍රැක්ටිකල් කරන්න ඕනේ නැහැ ඉතින් සුදු පාට අවක්ෂේපකුයි අවර්ණ වායුවකුයි ආවනම් ඉතින් මෙයා තමයි ඉතින් ආයි කතා දෙකක් නැහැ ඊළඟට තව මොනවද සර් මෙයාට කරන්න පුළුවන් මෙයාට පුදේ වැරදිලා හරි අපි හරි වැරදිලා නෙමෙයි හරි සාමාන්‍යයෙන් ඉතින් ප්‍රැක්ටිකල් කරන්න වැරදිලා නෙමෙයි හරි තයෝසල්ෆේට අඳුර ගන්න හරි ප්‍රකට ක්‍රම කිහිපයක් තියෙනවා ප්‍රකටම දේවල් හරි තයෝසල්ෆේට අඳුර ගන්න තයෝසල්ෆේට් අඳුරගන්න පුළුවන් එකක් තමයි හොඳම ප්‍රකටම කෙනෙක් තමයි පුතේ ඕක ඊළඟට මෙයාට සිල්වර් නයිට්‍රේට් දැම්මම මෙයාට පුතේ සිල්වර් නයිට්‍රේට් එකතු කරොත් ඔයා දන්නවද දන්නේ නැහැ හරි මෙයාට සිල්වර් නයිට්‍රේට් දැම්මම පුතේ සිල්වර් තයෝසල්ෆේට් කියන කෙනෙක් ඇති වෙනවා මෙයා සුදු පාටයි මාර සිහින්නෙක් කියන්නේ පුතේ මෙයා හැදුණු ගමන් මෙන්න මෙයා සිල්වර් සල්ෆයිඩ් කළු පැහැති අවක්ෂේපයේ බවට පත් වෙනවානේ හරි මෙයා ඉන්න කැමති නෑ මේ තත්ත්වය ශනිකව මෙන්න මේ කළු පැහැති අවක්ෂේපයේ බවට පත් වෙනවා ඒකෙන් මෙයා අඳුරගන්න පුළුවන් හරි මෙයා අඳුරගන්න පුළුවන් හරි මෙයා අඳුරගන්න ඔය ක්‍රම දෙක සෑහෙන්න වැදගත් වෙයි හරි ඔය ක්‍රම දෙකෙන් මෙයාව ගොඩ දාගන්න පුළුවන් හරි මෙයාව ගොඩ දාගන්න පුළුවන් ඔය ක්‍රම දෙකෙන් හරි ඊළඟට
හරි මෙයාව ටක් ගාලා මේ විදිහටපත් වෙනවා හරි මෙයාව මේ විදිහටපත් කරන්න පුළුවන් ඔය විදිහම කතාවක් තියෙනවා මෙයා අස්ථායින්ද ටක් ගාලා මෙයා බවටපත් වෙනවා හැබැයි පුතේ මෙයාට හරි ලෙඩ් නයිට්‍රේට් වගේ කෙනෙක් දැම්මොත් හරි ලෙඩ් නයිට්‍රේට් වගේ කෙනෙක් දැම්මොත් හරි ලෙඩ් මෙන්න මෙයා බවටපත් වෙනවා හරි ලෙඩ්ගෙත් මේ සංකීර්ණයේ බවටපත් වෙනවා මෙයාගේ පාටක් පුතේ සුදු පාටයි හැබැයි මෙයාට නම් ජලය දාලා රත් කරොත් තමයි පුතේ ලෙඩ් සල්ෆයිඩ් කළු පැහැති අවක්ෂේපයේ බවටපත් වෙන්නේ හරි ජලය දාලා රත් කරන්න ඕන කළු පැහැති අවක්ෂේපයේ බවටපත් කරන්න හරි ජලය දාලා රත් කරන්න හරි එහෙම නෑ පුතේ හරි වැඩේ සෑහෙන්න අවුල් හරි ටක් ගාලා එයාපත් වෙනවා සංයෝගයේ බවට කළු පාට අස්ථායි ඒකයි එහෙමපත් වෙන්නේ හරි එයත් හරි ඊට පස්සේ මට කියන්න බැරි වෙච්ච කෙනෙක් හිටියා හරි කියන්න බැරි වෙච්ච කෙනෙක් හිටියා මේ අර ගොඩාක් වෙලාවට පුතේ මෙයා ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා හිතුණා මට මෙයා මට පොඩ්ඩක් අමතක වුණා සල්ෆේට් මොකද්ද සර් සල්ෆේට් අඳුරගන්නේ කොහොමද කරන්නේ පුතේ ඔයා දන්නවද නැහැ සල්ෆේටයක් අඳුරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පුතේ මෙයාට බේරියම් ක්ලෝරයිඩ් දැම්මොත් ඔයා දන්නවා පුතේ මෙයාට බේරියම් ක්ලෝරයිඩ් දැම්මම බේරියම් සල්ෆේට් එනවා ඔයාට මතකද දන්නේ SO3 ට මේ දෙන්න වෙන් කරලා අඳුරගන්නේ එහෙමයි මෙයාට බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාම මෙයාගෙන් එනවා පුතේ බේරියම් SO3 පුතේ මෙයා පුතේ තනුක අම්ලයක් එකතු කරොත් තනුක අම්ලවල මෙයා සල්ෆේට දිය වෙන්නේ නැහැ. හරි අම්ලවල දිය වෙන්නේ නැහැ සල්ෆේට බේරියම් සල්ෆේට. හැබැයි ඔයා දන්නවා මෙන්න මේ බේරියම් SO3 අම්ලවල මොකක් වෙනවද? දිය වෙනවා. එහෙනම් මේ දෙන්න වෙන් කරලා අඳුර ගන්න පුළුවන් බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාම දෙන්නම පුතේ සුදු පාට අවක්ෂේප. හරි මෙයා අම්ලවල දිය වෙන්නේ නැහැ. මෙයා අම්ලවල දිය වෙනවා. ඒ ඇසුරෙන් අපිට සල්ෆේට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හරි සල්ෆේට අඳුර ගන්න පුළුවන් වෙන් කරලා සෑහෙන්න වැදගත්. හරි ඒක හොඳට මතක තියෙන්න ඕන. හරි මේ දෙන්න සල්ෆේට් එකකුයි මේ දෙන්න අඳුර ගන්න එක. ඊළඟට තමයි සෑහෙන්න ලොකුම කතාව වෙන්නේ. හරි ඇනායින තුන් දෙනෙක් එකපාර අඳුර ගන්න විදිය. මෙන්න කෙස් ගහට කියලා දෙන හොඳේ අයඩීන් තුයි හරි මම මේක පැත්තෙන් පටන් ගන්නම්. හරි මේකේ ක්ලෝරීන් තුයි බ්‍රෝමීන් තුයි අයඩීන් තුයි කියන තුන් දෙනා වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? හරි ක්ලෝරීන් බ්‍රෝමීන් අයඩීන් කියන තුන් දෙනා වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? හරි හරි පුතේ හරි මේ තුන් දෙනා අඳුරගන්න එක පුතේ මම මෙයාට පුතේ සිල්වර් නයිට්‍රේට් එකතු කරනවා. හරි මෙයාට පුතේ මම සිල්වර් නයිට්‍රේට් එකතු කරනවා හොඳට අහගන්න. මේ තුන් දෙනාටම පුතේ ඔය වගේ ද්‍රාවණ තුනටම මම එකතු කරගෙන යනවා පුතේ සිල්වර් නයිට්‍රේට්. පුතේ සිල්වර් නයිට්‍රේට් එකතු කරගෙන ගියොත් පුතේ මේ සිල්වර් අයන මේ ක්ලෝරින් එක්ක එකතු වෙලා මෙයාගේ සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. මෙයාගේ සිල්වර් බ්‍රෝමයිඩ් අවක්ෂේප වෙනවා. බ්‍රෝමයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. මෙයාගේ පුතේ මෙතන අයඩීන් ලියන්න ඕන. හරි මෙතන අවක්ෂේප වෙන්නේ සිල්වර් අයඩයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. පුතේ මේ තුන් දෙනාගේ පාට ඔයා දැනගන්න. හරි සිල්වර් ක්ලෝරයිඩ් වල පාට සුදු පාටයි, සිල්වර් බ්‍රෝමයිඩ් වල පාට සුදු පාටයි, සිල්වර් අයඩයිඩ් වල පාට පුතේ කහ පාටයි. හරි මම මේකෙදි මේ සිල්වර් නයිට්‍රේට් එක්ක හරි HNO3 එකතු කරගෙන යන්නේ. හරි මෙතන මට පොඩි ප්‍රශ්නයක් වුණා මේ සිල්වර් බ්‍රෝමයිඩ් වල පාට පුතේ කහ පාටයි. සිල්වර් බ්‍රෝමයිඩ් වල පාට කහ පාටයි. මේ කට්ටිය සුදු පාටයි. මම සිල්වර් නයිට්‍රේට් එක්ක HNO3 එක්ක සිල්වර් නයිට්‍රේට් එකතු කරන්නේ. හරි HNO3 අම්ලයත් එක්ක සිල්වර් නයිට්‍රේට් එකතු කරගෙන යන්නේ. එතකොට පුතේ මේ වගේ අවක්ෂේප තුන් දෙනෙක් ඇති වෙනවා. හරි මෙයා සුදු පාටයි, මේ දෙන්නා කහ පාටයි, මේ දෙන්න කහ පාටයි. මාර සීන් එක දැන් සර් මේ කට්ටිය කොහොමද අඳුරගන්නේ? දැන් කහ පාටම දෙන්නෙක් ඉන්න ඕනේ. ඔව් හොඳට අහගන්න මේ අවක්ෂේප අඳුරගන්න විදිය. පුතේ සිල්වර් ක්ලෝරයිඩ් මේව විභාගෙට ලියන්න එනවා. මේ සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපයට පුතේ හරි මේ සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපයට තනුක ඇමෝනියා දැම්මොත් පුතේ හරි තනුක ඇමෝනියා දැම්මොත් පුතේ තනුක ඇමෝනියා වල මෙයා දිය වෙලා හරි මෙන්න මේ විදිහේ හරි මේ විදිහේ පොඩි කපාවක් ඇති වෙනවා. මෙයා හරි මෙයා අවක්ෂේපයක් මෙයා දිය වෙනවා. හරි දිය වෙලා පුතේ මෙයා බවටපත් වෙනවා. මේ අවක්ෂේපය තනුක ඇමෝනියා වල දිය වෙනවා. ඉතින් පුතේ තනුක ඇමෝනියා වල දිය වෙනවා නම් පුතේ හරි මෙයාට සාන්ද්‍ර ඇමෝනියා දැම්මත් පුතේ ඔය ටිකම තමයි වෙන්නේ. හරි මෙයාට සාන්ද්‍ර ඇමෝනියා දැම්මත්
ඔය ටිකම තමයි කියන්නේ සිල්වර් ක්ලෝරයිඩ් පුතේ තණුක ඇමෝනියා වලත් දිය වෙනවා සාන්ද්‍ර ඇමෝනියා වලත් දිය වෙනවා. ඔන්න මගේ පළවෙනි කතාව හරි. එතකොට සර් මේ කට්ටිය වෙන් කරගන්න පුළුවන් විදි. එතකොට සර් සිල්වර් බ්‍රෝමයිඩ් මොකද්ද වෙන්නේ? සිල්වර් බ්‍රෝමයිඩ් ඉන්න තැනකට පුතේ හරි තණුක ඇමෝනියා දැම්මට කවදාවත්ම මෙයා දිය වෙන්නේ මෙයා දිය වෙන්නේ මොන ඇමෝනියාවලද? සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙලා පුතේ සිල්වර් ඇමෝනියා කාණ්ඩ දෙකයි කවුරු බවට පත් වෙනවද? 1+ බවට පත් වෙන මේ අවක්ෂේපය පුතේ දිය වෙලා යනවා. ඊළඟට පුතේ සිල්වර් අයඩයිඩ් කියන එක්කෙනා තණුක ඇමෝනියා වල දිය වෙන්නේ නැත. සිල්වර් අයඩයිඩ් කියන එක්කෙනා සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන්නේ නැත. ඔන්න විභාගයට ආවම කෙස් 18 දැනගන්න ඕන. පුතේ මෙහාට වම සිල්වර් නයිට්‍රේට් එක HNO3 දැම්මම සිල්වර් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් නම් සිල්වර් අයඩ ක්ලෝරයිඩ්. බ්‍රෝමයිඩ් නම් සිල්වර් බ්‍රෝමයිඩ්. මෙයාගේ නම් සිල්වර් අයඩයිඩ්. මෙයා සුදු කහ. හරි? මෙයා තණුක ඇමෝනියා වලත් දිය වෙනවා සාන්ද්‍ර ඇමෝනියා වලත් දිය වෙනවා. මෙයා දිය වෙන්නේ තණුක ඇමෝනියා වල නෑ සාන්ද්‍ර ඇමෝනියා වල විතරයි මේ දිය වෙලා පුතේ අවර්ණ සංකීර්ණ නැති කරන්නේ. සිල්වර් අයඩයිඩ් මේ එකකවත් දිය වෙන්නේ හරි මේ එකකවත් මෙයා දිය වෙන්නේ නැත. ඔන්න පළවෙනි කතාව හරි. මේ කට්ටිය වෙන් කරලා අඳුරගන්න මගේ පළවෙනි උත්සාහය සාර්ථකයි. හරි මේ කට්ටිය වෙන් කරලා අඳුරගන්න මගේ පළවෙනි උත්සාහය සාර්ථකයි. මගේ දෙවෙනි උත්සාහය හරි මේ කට්ටිය වෙන් කරලා අඳුරගන්න. හරි පොලි පළවෙනියට දැම්ම HNO3 සිල්වර් නයිට්‍රේට් එක්ක HNO3. එතකොට ආක්ෂේපාව දැන් මොකද මම මෙයාට එක්ක ලෙඩ් නයිට්‍රේට් වගේ කෙනෙක් දානවා. හරි ලෙඩ් ක්ලෝරයිඩ් හරි ලෙඩ් නයිට්‍රේට් වගේ කෙනෙක් දානවා. හරි ලෙඩ් ක්ලෝරයිඩ් හරි ලෙඩ් නයිට්‍රේට් වගේ කෙනෙක් මේකට දානවා. හරි ලෙඩ් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ලෙඩ් නයිට්‍රේට්. හරි ලෙඩ් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ලෙඩ් නයිට්‍රේට්. හරි ලෙඩ් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ලෙඩ් නයිට්‍රේට්. පුතේ මෙහෙම එකතු කරපු ගමන් මෙයාගේ ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප මෙයාගේ ලෙඩ් බ්‍රෝමයිඩ් අවක්ෂේප ඊට පස්සේ